අපි මේ වීඩියෝ එකදී කියලා දෙන්න යන්නේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ පාඩම. ඒ කියන්නේ A level physics වල 6 වෙනි පාඩම. මේක කාලච්ඡේද 60ක් තියෙනවා. මේකේ ප්‍රධාන වශයෙන් කොටස් 4කට කඩලා තියෙනවා. අපි ඉතින් ඉස්සෙල්ලාම මේකේ මුලින්ම තියෙන කොටස තමයි විවිධ ආරෝපිත වස්තු මගින් හටගන්නා විද්‍යුත් ශ්‍රේෂ්ඨ වල ව්‍යාප්තිය හා අගය සීමිත විද්‍යුත් ශ්‍රේෂ්ඨ පිළිබඳ නියම උචිත පරිදි යොදා ගැනීම. ඉතින් මේකදී අපි ඉස්සෙල්ලා මුල් කොටසේදී එතකොට කොහොමද විස්තර විද්‍යුත් බලය කියන්නේ මොකද්ද? ඒකදී කූලොම් නියමය කොහොමද හැසිරෙන්නේ? ඒක ගැන කතා කරනවා. එහෙනම් අපි ඒ කොටසට මුලින් යමු. මම මේකේ ACN ලියාගෙන තියෙන මේ කොටස් ටික මම මේකදී පළවෙනි කොටස විදිහට ඉස්සෙල්ලා උගන්වනවා ස්ථිති විද්‍යුත් ආරෝපණ. එතකොට ස්ථිති විද්‍යුත් ආරෝපණය කියන්නේ මම මෙතන ලියලා තියෙනවා චලනය නොවන විද්‍යුත් ආරෝපණයක් මේ නමින් හඳුන්වන්න පුළුවන් කියලා. ඒ කියන්නේ චලනය වෙන එකක් නෙමෙයි. චලනය නොවි එහෙම නිශ්චලව තියෙන ආරෝපණයක් තමයි ස්ථිති විද්‍යුත් ආරෝපණ. ස්ථිතිකයි. ගතිකයි කියන්නේ චලනය යනවා. ඒතකොට ස්ථිති විද්‍යුත් ආරෝපණය කියන්නේ චලනය නොවි නිශ්චලව තියෙන ආරෝපණයක්. ඒතකොට මේ ආරෝපණ නිසා තමයි විද්‍යුත් ස්ථිති විද්‍යුත් බල හටගන්නේ. ඒතකොට මේ හටගන්න බලයට අපි කියනවා ස්ථිති විද්‍යුත් බලයක් කියලා. ඒතකොට ආරෝපණ ගත්තට පස්සේ අපි දන්නවා මේ දවස්වල ඉගෙන ගන්නවා ධන ආරෝපණ, ඍණ ආරෝපණ කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒතකොට ආරෝපණය මයින්ඩ් අපි යොදා ගන්නවා SI එකකේ විදිහට කූලොම්. ඒතකොට කූලොමේ තමයි අපි සංකේතයේ විදිහට දක්වනවා C. ඒතකොට මෙතනදී කූලොම් දක්වලා තියෙනවා C. ඒතකොට විද්‍යුත් ක්ෂේත්‍රයක මේ අපි අර්ථයක් විදිහට කියන්න පුළුවන් කිසියම් විද්‍යුත් ආරෝපණයක් මත බලයක් ඇති කළ හැකි ප්‍රදේශ. ඒතකොට මේ කූලොම් නියමයේදී කියන්නේ ලක්ෂීය ස්ථිති විද්‍යුත් ආරෝපණ දෙකක් අතර ඇතිවන කූලොම් බලයේ විශාලත්වය එම ආරෝපණ දෙකෙහි ගුණිතයට අනුලෝමවත් ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියනවා. ඒ කියන්නේ ආරෝපණ දෙකක් ගත්තට පස්සේ ඒ කියන්නේ Q1 Q2 ආරෝපණ දෙකක් ගත්තට පස්සේ ඒ දෙන්න අතර බලයක් හටගන්නවා. එක්කෝ ආකර්ෂණ බලයක් නැත්නම් විකර්ෂණ බලයක්. ධන සජාතීය ආරෝපණ විකර්ෂණ බල. ධන ධන මේ විකර්ෂණ බල. ඍණ ඍණ ඒත් විකර්ෂණ බල. ධනයි ඍණයි නම් ආකර්ෂණ බල. ඔය හටගන්න විද්‍යුත් බලය තියෙනවානේ. ඒ විද්‍යුත් බලය අනුලෝමව සමානුපාතික වෙනවලු ආරෝපණ දෙකේ ගුණිතයට. ඒ කියන්නේ මේ සලකන ආරෝපණ Q1 Q2 දෙකේ ගුණිතයටත් ඒ අතර තියෙන දුර තියෙනවනේ. ඒ දෙකේ දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් කූලොම් නියමයට අනුව F සමානුපාතිකයි Q1 Q2 බෙදීම R වර්ගය. එතකොට මේක නැති කරන් සමානුපාතික නියතයක් දානවා K කියලා. එතකොට K වලගේ අපි හොයාගෙන තියෙනවා. ඒකයට 4යි එප්සයිලන් නෝට් කියලා. එතකොට මේක තමයි අපිට ප්‍රධාන පළවෙනි සූත්‍රය. F සමානයි 1ට 4යි එප්සයිලන් නෝට් Q1 Q2 බෙදීම R වල වර්ගය. එතකොට මේකෙදි Q1 Q2ට ධන ඍණ ආදේශ කිරීමක් කරන්නේ නැහැ අපි. මෙතන මේ ධන තිබුණා කියලා අපි ඒව ආදේශ කරන්නේ නැහැ. ධන ඍණ තිබුණා කියලා ඒව මුකුත් ආදේශ කරන්නේ නැහැ. ආරෝපණය විතරයි දාන්නේ. එතකොට මේකේ එප්සයිලන් නෝට් කියන්නේ මාධ්‍ය පාරවේදීතාවය. එතකොට අපි මේ බලය කූලොම් බලය මාධ්‍යයත් එක්ක රඳාපවතිනවා. රික්තයකදී නම් අපිට 1.4 එප්සයිලන් නෝට් අපි වෙනම සලකනවා මෙතන දාලා තිනවා 9 10 9. හරිද? ඒ වගේ මාධ්‍යයට මේක වෙනස් වෙනවා. ඒතර මාධ්‍යයත් එක්ක මෙතනට දාන්න ඕනේ එප්සයිලන්ට දාන්න ඕනේ අපි වෙනස් වෙනවා. රික්තයේදී නම් අපිට මේක මෙහෙම භාවිතා කරන්න පුළුවන්. වෙන මාධ්‍යයක් තිබුණොත් අපිට හිතන්නකෝ මේ වාතය නැතුව වෙන මොකක් හරි මේ මාධ්‍යයක් තිබුණොත් අපි ඒකට දා ගන්නවා එප්සයිලන්ට K එප්සයිලන් නෝට් කියලා. එතකොට K කියලා කියන්නේ පාරවිද්‍යුත් නියතය නැත්නම් සාපේක්ෂ පාරවේද්‍යතාවය. එතකොට මේ එප්සයිලන් තියෙන තැනට වෙන මාධ්‍යයක් තිබුණොත් K එප්සයිලන්. එතකොට ඒක අපි ගානක් හදනකොට ඉස්සරහට කතා කරන්න පුළුවන්. එතකොට මේකත් එක්ක මාධ්‍යයත් එක්ක මේ සාපේක්ෂ පාරවේද්‍යතාවය රඳා පවතිනවා. එතකොට මේ සූත්‍රය අපට යොදා ගන්න පුළුවන් රික්තයේදී නම් 1.4 එප්සයිලන් නෝට් Q1 Q2 බෙදීම R වල වර්ගය. දැන් රික්තේ නැතු වෙන මාධ්‍යයක නම් මම කිව්වා සාපේක්ෂ පාරවේදීතාවය කියන එක අර්ථ දක්වනවා. ඒ කියන්නේ K එප්සයිලන් නෝට් දානවා. ඒ කියන්නේ අපි දැන් හිතමු වෙන මාධ්‍යයක් නම් ඒ මාධ්‍ය සාපේක්ෂ පාරවේදීතාවය එයාලා ගානේ දීලා තියෙනවා නම් K වලගේ 2 හෝ 3 මොකක් හරි එකක් දෙනවා. එහෙම දීලා තිබුණොත් ඒක හොයන්න පුළුවන් 1.4 K එප්සයිලන් Q1 Q2 බෙදීම R වල වර්ගය. හරිද? ඒතර වෙන මාධ්‍යයකට යමුත් මේ මාධ්‍යයත් එක මේක රඳා. රික්තයේදී නම් මේක කේවලගේ 1යි වෙන මාධ්‍යයකින් 2 3 ඒ වගේ අගයක් එන්න පුළුවන්. ඒකත් එක්ක එතකොට මෙතන දානගේ වෙනස් වෙනවා. එතකොට අපිට මේ ගානකදී දෙන මාධ්‍යයත් එක්ක මේ එප්සයිලන් රඳා පවතිනවා. අපි ගානකදී ඒක කොහොමද යෙදෙන්නේ කියලා බලමු. එතකොට මේකේ තියෙනවා මම පළවෙනි උදාහරණ විදිහට අරගෙන තියෙනවා එකිනෙක සමාන Q ආරෝපණ දෙකක් මේසයක් මත තබා ඇත. ඒවා අතර දුර d වේ. රික්තේ පාරවේද්‍යතාවය එප්සයිලන් නෝට්. පළවෙනි කොටස අහනවා එම එක් ආරෝපණය මත ඇතිවන විද්‍යුත් බලය සඳහා ප්‍රකාශනය පහත අවස්ථාවන්ට ගොඩනගන්න කියලා. අවට පරිසරයේ
රික්තයක් ඇතයි සලකා. ඒ කියන්නේ මේකට අපිට ප්‍රකාශනය ගොඩනගන්න තියෙන ඇති වෙන විද්‍යුත් බලය. එතකොට මේකේ තියලා තියෙන්නේ මොකද්ද? එකිනෙක සමාන Q ආරෝපණ දෙකක්. එකිනෙක සමාන Q ආරෝපණ දෙකක් මේසයක්මත් තබලා තියෙනවා. එතකොට මෙතන තියෙනවා එකිනෙක සමානයිනේ. එතකොට ධන Q කියලා ආරෝපණ දෙකක් තියෙනවා. එතකොට මේවා අතර දුර දීලා තියෙනවා D කියලා. මේක හතර ඇති වෙන විද්‍යුත් බලය. එතකොට මේක සමාන ආරෝපණ සජාතීය ආරෝපණ විකර්ෂණ බල තමයි ඇති වෙන්නේ. මේ F සඳහා ප්‍රකාශනයක් තමයි දාන්න තියෙන්නේ. හරි ලේසි. මොකද්ද? කූලොම් නියමයෙන් අපි කියනවා එකයට මේ රික්තේදී මේ පළවෙනි අවස්ථාවෙන් රික්තේදී පාරට දෙන එප්සයිලන් නෝට් කියලා. එතකොට එකයට 4i5 එප්සයිලන් නෝට් ආරෝපණ දෙක q බෙදීම d වල වර්ගය කියන්නේ f සමානයි එකයට 4i5 එප්සයිලන් නෝට් q වර්ගය බෙදීම d වල වර්ගය. ඉතින් ඒ බලයට ප්‍රකාශනයක් ගත්තා. ඊට පස්සේ b කොටසේ කියනවා මාධ්‍ය සාපේක්ෂ පාරවේද්‍යතාවය k නම් මොන මාධ්‍ය සාපේක්ෂ පාරවේද්‍යතාවය k කියලා දීලා දෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ මේකෙදි ආයෙත් f සමානයි 1යට 4i5 දැන් සාපේක්ෂ පාරවේද්‍යතාවයනේ දීලා තියෙන්නේ. ඒතර පාර විද්‍යුත් නියතේ නැත්තම් මේකට කියනවා. ඒතර එප්සයිලන් නෝට් වෙනකොට k එප්සයිලන් නැත්නම් එප්සයිලන් නෝට් ආරෝපණ දෙක මේකමයි. මාධ්‍යනේ වෙනස් වෙන්නේ. ඒතර මේ එප්සයිලන් මෙතන දාන එක තමයි වෙනස් වෙන්නේ. k එප්සයිලන් නෝට්. ඒතර මෙතන කියනවා q බෙදීම දුර ඒක විතරයි. ඒකට 4i5 එප්සයිලන් k එප්සයිලන් q වර්ග බෙදීම d. ඔක තමයි උත්තරයකට. හරිනේ. ඒතකොට මේ මාධ්‍යයත් එක්ක k වලගේ වෙනස් වෙනවා. එච්චරයි. හරි. තේ නම් එප්සයිලන් නෝට් දැම්ම මාධ්‍යයට අනුව ඒක වෙනස් වෙනවා. k ට සමහර ගණන්වලදී k වලගේ දෙන්න පුළුවන්. ඒකට අනුව මේක ආදේශ කරලා ගණන් හදන්නත් පුළුවන්. ඊට පස්සේ දෙවෙනි කොටසේ ඒ කොටස් තියෙනවා. එම ආරෝපණ දෙක ඉහත රළු මේසය මත සමතුලිතව පවතී. ඉහත රළු මේක මේසයක් මත ඉස්සලා තියෙනවා කිව්වේ. ඒක මේසය රළුයිලු. ඒ රළු මේසය මත සමතුලිතව පවතීලු. මාධ්‍යයේ සාපේක්ෂ පාරවේද්‍යතාවය k නම් එම මේසයේ ඝර්ෂණ සංගුණකය සොයන්නලු. එක එකෙහි ස්කන්ධය mv. එතකොට දැන් මේසය මත දැන් මේ දෙක තියලා තිව්වට පස්සේ q සජාතීය ආරෝපණ දෙකක් තියෙනවා q කියලා. එතකොට මේ අතර මොනවද තියෙනවද? විකර්ෂණ බල ff කියලා තියෙනවා. දැන් මේක රළුයිලු. මේසය රළුයි. දැන් මේ මේසය රළුයිලු. මාධ්‍ය සාපේක්ෂ පාරවේද්‍යතාවය kලු. එතකොට සමතුලිතව පවතින්න නම් බලන්න මේ ස්කන්ධය සැලකුවොත් මෙයාගේ ස්කන්ධය m කියලා දීලා තියෙනවා. මෙයාගේ ස්කන්ධයත් m කියලා දීලා තියෙනවා. හරිද? දැන් මෙයාලා මේ බලය විතරක් විද්‍යුත් බලය විතරක් ක්‍රියාත්මක වුණා නම් මෙයා මේ ස්කන්ධෙ මෙහෙට යනවා. එතකොට මේක කියන මොකද්ද? මේක රළු මේසයක්ලු. මේක සමතුලිතවත් තියෙනවා. සමතුලිතව පවතී. එහෙනම් මොනවා වෙන්න ඕනද? මේක මේ ස්කන්ධය සමතුලිත වෙන්න මේක මෙහෙට යන්න හදන නිසා රළු නිසා මේසය මේකෙදි මේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඝර්ෂණ බලයක් F ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒතර මේකෙදි අපිට කියන්න පුළුවන් මේක සමතුලිතව තියෙන්න නම් ඒ කියන්නේ M ස්කන්ධයේ සමතුලිත වෙන්න නම් M ස්කන්ධයේ සමතුලිත වීමට මේ බලය මොනවා වෙන්න ඕනේ? මෙහෙට තියෙන F බලයයි මෙහෙට තියෙන F ඝර්ෂණ බලයයි සමාන වෙන්න ඕනේ. ඒතර මේ බලය අපි විද්‍යුත් බලය කියලා දානවා. විද්‍යුත් බලය හොයන්නේ කූලොම් නියමයෙන්. ඒකයට 4i5 මේක මාධ්‍ය k දීලා තියෙනවා. k එප්සයිලන් නෝට් ආරෝපණ දෙක q වර්ගය කියලා කෙලින්ම දාන්න පුළුවන්. q වර්ගය දුර d අපි ඉස්සර මුලින් දීලා තියෙන දුර d. ඒතර d වල වර්ගය ඝර්ෂණ බලය අපි දන්නවා mu r කියලා. එතකොට අපි දන්නවා මෙයාගේ තව බලයක් දැම්මොත් මෙයාගේ ස්පර්ශ වෙලා තියෙන නිසා ස්කන්ධයත් එක්ක උඩට ප්‍රතික්‍රියා බලය තියෙනවා. මේකේ බර m g තියෙනවා. මේ පැත්තේ බලත් ඕකමයි. මම මේ පැත්ත විතරක් සලකලා හදනවා. එතකොට අපි දන්නවා මේකේ සිරස් සමතුලිතව ගත්තොත් සිරස්ස කොහෙටවත් යන්නේ නැහැ නේ. එතකොට සිරස්ස සමතුලිතයි. සමතුලිතය සැලකුවෙට mg සමානයි r කියලා දාන්න පුළුවන්. එතකොට අපි දන්නවා r ට එක දාන්න පුළුවන්. අහන්නේ ප්‍රශ්නේ ඝර්ෂණ සංගුණය mu. එතකොට අපි මේක දැම්මොත් එකයට 4i5 k එප්සයිලන් නෝට් q වර්ගය බෙදීම d වර්ගය මේක mu mg. එතකොට mu වලට ප්‍රකාශනයක් ගන්න පුළුවන් අපිට. mu සමානයි q වර්ගය බෙදීම 4i5 k එප්සයිලන් නෝට් mg තියෙනවා mg d වල වර්ගය. මේක තමයි mu ට ප්‍රකාශන. හරි ඉස්සලා කූලොම් නියමයේ සම්බන්ධ වෙන එක ගණක් හැදුවා. දෙවෙනි උදාහරණ විදිහට ගත්තොත් මේකේ තියෙනවා ස්කන්ධයේ m වන ආරෝපණයේ q බැගින් වන සර්වසම ආරෝපණ දෙකක් තන්තු වලින් එල්ලා ඇති විට ඒවා අතර පරතරය r වන විට ඒවා සමතුලිත වේ නම් ආරෝපණ දෙක අතර කෝණය සොයන්න කියලා. වාතයේ පාරවේද්‍යතාවය එප්සයිලන් නෝට් එක කියලා දීලා තියෙනවා. මම ඉස්සෙල්ලාම දැන් ආරෝපණ දෙක තියෙනවා. මේ දීලා තියෙන දත්තත් එක මේකේ මේ පරතරය දීලා තියෙනවා r කියලා. මේ වගේ බල ටික ලකුණු කරගත්තොත්
මේකේ තියෙනවා ස්කන්ධය නිසා mg ගුරුත්ව බලය mg මේ කාන්තේ මොකක්ද තියනවද ආතතිය t ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේවා ආරෝපණ මේ එක කාර්බනේ q මෙහා q අපි දන්නවා එතකොට q බැගින්නම් ආරෝපණ සර්ව සම ආරෝපණ නිසා මේ වගේ විකර්ෂණ බල ඇති වෙනවා විකර්ෂණ බල ඇති වෙනවා f කියලා මම ඒව ගන්නවා. ඒතර විකර්ෂණ බල දෙකක් තියෙනවා. දැන් ඒතර බල මේ ටික තමයි තියෙන්නේ. අහන්නේ ප්‍රශ්නේ සමතුලිත වෙන විට ආරෝපණ දෙක අතර පවතින කෝණය. ඒ කියන්නේ මේ ආරෝපණ දෙක අතර පවතින මෙන්න මේ කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. ඒතර මම මේ එක කෝණයක් මේ පැත්ත θ නම් මේ පැත්තත් θ. ඒතර ආරෝපණ දෙක අතර කෝණය 2යි 3 කියලා ගන්න පුළුවන්. මෙතන θ නම් ඒකාන්තර කෝණ වලින් අපි මෙහෙම ලකුණු කරොත් මෙතනට එනවා. මෙතනින් එනවා θ. මේ කෝණය θ. ඒතර ඒකාන්තර කෝණ වලින් මෙතනත් θ. දැන් සමතුලිතයිනේ. සමතුලිතයි නම් අපි යාන්ත්‍රික විද්‍යාවෙත් දන්නවා බල සමතුලිත කරන්න පුළුවන්. ඉස්සලා ගන්නවා තිරස් සමතුලිතය. තිරස් සමතුලිතය. තිරස් සමතුලිතය ගත්තට පස්සේ එක පැත්තක් ගත්තම ඇති. සරල සමානයි මම මේ පැත්ත සලකලා ගන්නවා. ඒතර මේ බලය. ඒතර F කියන බලයක් පැත්ත ලියවම F කියන්නේ විද්‍යුත් බලයනේ. F සමානයි කූලොම් නියමය අපිට කියන්න පුළුවන්. 1/4 එප්සයිලන් නෝට් ආරෝපණ දෙක q q බෙදීම q ගුණ කිරීම q බෙදීම දුර r r වල වර්ගය. එතකොට අපිට ලියන්න පුළුවන් 1/4 එප්සයිලන් නෝට් q වර්ගය බෙදීම r වල වර්ගය. මේක තමයි ඇති වෙන විද්‍යුත් බලය. එතකොට තිරස් සමතුලිතය ගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් මේ පැත්තේ තියෙනවා f මේ පැත්තේ තියෙනවා තන්තුවේ ආතතිය t t sin θ. කෝණය වැහෙනවා නම් මේ පැත්තට කෝණය වැහෙනවා නම් cos කෝණය ඇරෙනවා නම් sin. එතකොට අපිට මේ පැත්තේ තිරස් වෙනවනේ. මේ පැත්තට f තියෙනවා. මෙහෙට තියෙන බලය මෙහෙට තියෙන බලයට සමාන වෙන්න ඕනේ. එතකොට මොකක්ද වෙන්නේ? t sin θ කියලා අපිට ගන්න පුළුවන්. අපි දන්නවා f කියන්නේ මොකක්ද කියලා දන්නවා. f කියන්නේ 1/4 එප්සයිලන් නෝට් q වර්ගය බෙදීම r වල වර්ගය t sin θ. මම මේක 1 කියලා ගන්නවා. දැන් අපි ගන්නවා සිරස් සමතුලිතය. සිරස් සමතුලිතය. සිරස් සමතුලිතය ගත්තට පස්සේ සිරස් අතර තියෙන්නේ මේ කෝණේ උඩට තියෙනවා t cos θ කෝණේ වැහෙනවනේ t cos θ කෝණේ වැහෙනවා. ආයි පල්ලෙහාට තියෙනවා පල්ලෙහාට තියෙන සමානික ඍණ mg සමානයි බිඳුව. සමතුලිතය කියන්නේ යම් කිසි දිශාවක් තියෙන බලවල සමෘද්ධ බලය බිඳුව කියන එක. ඒතකොට t cos θ සමානයි mg. ඒතකොට මේක මම මෙහෙම ලිව්වොත් mg සමානයි t cos θ. මේ දෙක බෙදුවොත් t ට t කැපෙනවා sin θ බෙදීම cos θ එනවා. එතකොට අපිට θ හොයාගන්න පුළුවන්. එතකොට එක බෙදීම දෙක එක දෙකෙන් බෙදුවම මේ පැත්තේ තියෙන මොකද්ද? 1/4 එප්සයිලන් නෝට් q වර්ගය බෙදීම r වර්ගය බෙදීම මෙහෙම දානවා mg. මේ පැත්තේ නෝ t sin θ බෙදීම t cos θ mg. ඒතර මේකේ බෙදීම එකේ උඩයට මාරු වෙනවා. බෙදීමක් ගුණ කිරීමක් වෙනවානේ. ඒතර 1/4 එප්සයිලන් නෝට් q වල වර්ගය බෙදීම r වල වර්ගය උඩට 1 යට mg එනවා. t ට t කැපිටල් යනවා. ඒතර tan θ සමානයි මේ ප්‍රකාශනය යනවා. ඒතර θ කියන්නේ tan inverse q වර්ගය බෙදීම 4/5 එප්සයිලන් නෝට් mg r වල වර්ගය. ඒතර θ කියන්නේ මේක. ඒතර මේ ස්කන්ධ දෙක ආරෝපණ දෙක අතර දුර කියන්නේ 2යි පරතරය කියන්නේ 2යි θ. ඒතර පරතරය අපිට ගන්න පුළුවන් කෝණය නැත්තම් අතර කෝණය 2යි θ. ඒ කියන්නේ මේ කෝණය වගේ දෙගුණ 2යි tan inverse q වර්ගය බෙදීම 4/5 එප්සයිලන් mg r වල වර්ගය. එතකොට මම මේකෙදි කූඩෝම් නියමයේ සම්බන්ධ වෙන ගණන් දෙකක් දැන් හැදුවා. එතකොට මේකත් එක්ක යන D කියන එක ප්‍රශ්න ඇති, පාස් පේපර් ප්‍රශ්න ඇති. මේ කොටස් ටිකත් අනිවාර්යෙන් මේ කොටස් වලට අදාළ ටික මේ වීඩියෝ එකෙන් කරාට පස්සේ මේකත් හොඳට බලලා මේ ගණන් දෙකත් හොඳට බලලා ඒ ප්‍රශ්න ටිකත් මෙහෙම කරගෙන යන්න. එතකොට මේ කොටස ඉවරෙද්දී ඔයාලා මේ ප්‍රශ්නත් ඉවර කරගත්තට පස්සේ අපිට පහසුවෙන්ම මේ කොටස් ටික ඉවරගෙන මේ පාඩම් ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්.